අයිබෝවන් ඔබ ජාතික රූපවාහිනී රාත්‍රියට ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා ලියනාරච්චි මම දිනෝෂ පියදාස ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂපාන කොවිඩ් පාලනයෙන් ලෝකයේ දෙවැනි තැන ශ්‍රී ලංකාවට ඉන්දු ශ්‍රී ලංකා අගමැතිවරුන්ගේ සාකච්ඡාව අන්තර්ජාතික මාධ්‍යයේ පුළුල් අවධානයට වට ප්‍රමාණය අනුව පොල් අලවිය පිළිබඳව ව්‍යාපාරිකයෝ දැනුවත් කෙරෙති. පෙරදිනේ හෝ දැනුවත් කළේ නම් පාස්කු ප්‍රහාරය ව්‍යර්ථ කළ හැකිව තිබූ බව හිටපු STF ප්‍රධානියා කියයි. පොත් ප්‍රදර්ශනයේ අලවියට තබා ඇති රුපියල් ලක්ෂ 15ක පොත. වඳුරන්ගෙන් සහ රිලවුන්ගෙන් බැටකන අඩ්ඩාලච්චේන ජනතාව. ප්‍රථම අවධානය දේශීය පුවත් වෙත. කොවිඩ්-19 රෝග පාලනය හා මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් ලොව රටවල් 108ක් අතරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ සඳහා වූ පර්යේෂණය සිදු කරනු ලැබ ඇත්තේ චීනයේ යුයිකායි පර්යේෂණ ආයතනය විසින්. මේ අනුව ශ්‍රී ලංකාව රෝගයේ මැඩ පැවැත්වීමට විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි එම ආයතනය පවසනවා. මෙහි සම්පූර්ණ වාර්තාව ලබන ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මෙම අතුරු වාර්තාවේ ප්‍රමුඛත්වය ගෙන ඇති රටවල් 10 වන්නේ චීනය, ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, මියන්මාරය, ඕස්ට්‍රේලියාව, තායිලන්තය, නවසීලන්තය, වියට්නාමය සහ කාම්බෝජයයි. රෝගයේ මැඩ පැවැත්වීම හා පාලනය කිරීම සහ එය හඳුනා ගැනීම සඳහා ක්‍රමවේද පරිහරණය කිරීමේදී ශ්‍රී ලංකාවගත් ක්‍රියාමාර්ග එහිදී ඇගීමට ලක්ව තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකාව ලබාගත් සමස්ත ලකුණු සංඛ්‍යාව 59.2. ඒ අනුව ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට තෝරා ගැනීමට යුයිකායි පර්යේෂණ ආයතනය පියවරගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. පර්යේෂණයේදී ප්‍රමුඛ ස්ථානය හිමි ඇත්තේ මහජන චීනයටයි. තුන්වෙනි ස්ථානයට පත්ව ඇත්තේ ගහනා රාජ්‍යයයි. දකුණු කොරියාව සිව්වෙනි ස්ථානයටත් මියන්මාරයේ පස්වෙනි ස්ථානයටත් පත්ව තිබෙනවා. මෙරටට පැමිණි තෙල් නැවක කාර්ය මණ්ඩලයට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔවුන් සමග කටයුතු කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඔවුන් කිසියම් පරීක්ෂාවක් සඳහා කොළඹ වරායට පසුගියදා පැමිණි මෙම තෙල් නෞකාවට ගොස් තිබෙනවා. පසුව තෙල් නැව ත්‍රිකුණාමලයේ වරායට ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එහිදී සිදු කළ PCR පරීක්ෂණ වලින් නැවේ කාර්ය මණ්ඩලයේ 17 දෙනාට COVID-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ඉන්දියා ජාතිකයන් බවයි. එම තෙල් නැව කාර්ය මණ්ඩලය සමග මෙරටින් පිට යාමට නියමිත බවයි වාර්තා වන්නේ. ඒ නැවට ඇතුළත් වුණු ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් ඉන්නවා. ඒ ඔවුන්ව වහාම ඊයේ දිනේම අපි නිරෝධායන ලක් කිරීමට කටයුතු කරනු ලැබුවා. ඔවුන්ගෙන් යම්කිසි පුද්ගලයෙක් පවුල් හා සම්බන්ධ වෙච්ච අය ඉන්න කිහිප දෙනෙක් ඉන්නවා. මේක විශාල සංඛ්‍යාවක් නෙමෙයි, මේක 5 දෙනෙක් වගේ සංඛ්‍යාවක් සම්බන්ධ වෙලා තිබ්බේ. ඉතින් ඒ කට්ටිය මේ වෙනට නිරෝධායන ලක් කළා. ඔවුන්ගේ පවුලුත් නිරෝධායන කිරීමට කටයුතු කරලා තියෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර ඊයේ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා පිළිබඳව ඉන්දියා හා සෙසු මාධ්‍ය පුළුල් අවධානයක් යොමු කර තිබුණා. මෙහිදී ඉන්දියා මාධ්‍ය වැඩි අවධානයක් යොමු කර තිබුණේ දෙරටේ ද්විපාර්ශ්වික සම්බන්ධතා ඉහළ නැංවීම පිළිබඳවයි. හින්දුස්තාන් ටයිම්ස් වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ බෞද්ධ සිද්ධාස්ථාන වැඩි දියුණු කිරීම සඳහා අරමුදල් යෙදවීම, ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් සහනයක් ලබා දීම හා අමරිකානු ඩොලර් කෝටි 101ක මූල්‍ය හෝමාරු වැඩසටහන් ගැන සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි. අසල්වැසියන්ට පළමු තැන ප්‍රතිපත්තිය යටතේ ඉන්දියාව ශ්‍රී ලංකාව සමග සබඳතා නැංවීම ගැන විශේෂ අවධානයක් යොමු කර ඇතැයි NDTV වෙබ් අඩවිය සඳහන් කරනවා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අසල්වැසි රටක නායකයෙකු සමග පැවැත් වූ ප්‍රථම වීඩියෝ සංවාදයේ මේ බවද ඉන්දියා මාධ්‍ය වාර්තා කළා. ද හින්දු වෙබ් අඩවිය සඳහන් කරන්නේ ඒකාබද්ධව ද්විපාර්ශ්වීය සබඳතා යථාවත් කිරීමේ ක්‍රියාවලියකට එළඹීම සම්බන්ධයෙන් නායකයන් දෙදෙනා සාකච්ඡා කළ බවයි. ඉන්දිය අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඇමතීමට පෙර ආතුව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා පැවැත්වීම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් බව ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය සඳහන් කරනවා. වට ප්‍රමාණය අනුව පොල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වෙළඳුන් දැනුවත් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය අද කටයුතු කළා. පොල් ගෙඩියක් අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 70කට යටත් කරමින් ඊයේ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.
එම ගැසට් නිවේදනය අනුව වට ප්‍රමාණය අඟල් 13ට වැඩි පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 70ක්. වට ප්‍රමාණය අඟල් 12ත් 13ත් අතර පොල් ගෙඩියක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකට අලෙවි කළ හැකියි. වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් ගෙඩියක් රුපියල් 60කටයි අලෙවි කළ හැකියි. පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් දෙමටගොඩ පොදු වෙළඳපොළට පැමිණියේ පොල් මනින උපකරණද සමගයි. පාලන මිලට පොල් අලෙවි නොකළ වෙළඳුන්ව නව නීති පිළිබඳව දැනුවත් කළා. අකේ මේ පොල් කිය? මේක පොල් 70ට විකුණන්න බෑ. මේක වඩා ලොකු වෙනවා නම් නරහයෙන් පිට ආර්ථික මධ්‍යස්ථානයේ පොල් වෙළඳුන්ද දැනුවත් කෙරුණා. මල්ලි මේකට දාන්නකො බෝඩ් එක 60යි කියලා. ඒක 12ට අඩු 60යි. මේක 60ට එන්න ඕනේ. මේක තියෙන්නේ 13යි. මීට වඩා ලොකු තමයි එන්න ඕන 70යි. මේක 65ට දෙනවා. හරි හෙට උදේ අපි එනවා බලන්න. හරි ඒ විදිහ වෙනස් කරලා තියෙන්න ඕන. ඊට පස්සේ ආයි වෙනස් කරලා නැහැ අමතකුණා නැත්තම් බැරි වුණා බෑ නෑ ඒව කරන්න. මේ අතර පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික සංවිධානයේ සමාජිකයින්ද පොල් මිල සොයා බැලීම සඳහා නාරාහෙන් පිට සති පොළ භූමියට පැමිණියා. අඟල් 14යි. 14. ඒක කීයද? 75ක්. ඒවත් රිපෝට් 60ට පාඩ. ඕවා නම් ඉතින් කීයට හරි අන්තිමට දීලා 50ට හරි. පාඩු වෙන්නේ නැහැ. ඒක බේටිකට කීයක් ගියා? මේටකට ගියා 300ක්. 75යි නේ. පොල් කර්මාන්තයේ සියලු දේ සිදුවන්නේ ග්‍රෑම් වලින් කිලෝ වලින්. මේ රටේ පාරිභෝගිකයන් මේ වගේ උපකරණත් එක්ක පොළ යන්න වෙලා දෙන පොල් තෝරගන්න. වට ප්‍රමාණය අනුව පොල් මිල තීරණය කිරීමට පාරිභෝගික සේවා අධිකාරියගත් තීරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කැඳවා තිබුණා. 2018 ගැසට් එකක් ගහලා තියෙන පොල් වලට උපරිම මිල රුපියල් 75යි කියලා. එතකොට පොඩි පොළුයි ඔක්කොම දෙන්නේ රුපියල් 75ට. ලේසියට අර මුතුමාලා කිව්ව විදිහට අර ගැසට් එක ගෙවුවනම් ඉවරයි. මේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් පාරිභෝගිකයට ලොකු අසාධාරණයක් වෙනවා. ජනතාවට මිමි ටේප් පටි අරන් යන්න අවශ්‍යතාවය නැහැ කඩේට. අපි නිලධාරීන් ඉන්නවා හැම දිස්ත්‍රික්කෙම කඩේ චෙක් කරලා පොල් වල වට ප්‍රමාණය චෙක් කරලා අපි නිලධාරීන් අපිට අවශ්‍ය විදිහට තිබ්බේ නැත්තම් නිදි කටයුතු කරනවා. පොල් අඩු වෙච්ච ගානක නම් කවුරුත් කතා කරේ නැහැ. අපි මිමි ඔක්කොම අමතක කරත් ලොකුම ගෙඩියත් 70 නේ දෙන්න තියෙන්නේ. දැන් 110ට දුන්නේ එක. ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වීමට සුවිශේෂ හැකියාවක් පොලිස් විශේෂ කාර්ය බලකායට තිබියදීත් පාස්කු ප්‍රහාරයට පෙර විදෙස් බුද්ධ්‍යංශ කළ පූර්ව දැනුවත් කිරීම පිළිබඳව එවකට පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා තමන්ව නිසිලෙස දැනුවත් නොකළ බව පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අනදෙන නිලධාරී එම්.ආර්. ලතීෆ් මහතා ඊයේ ප්‍රකාශ කළා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි දෙමින් ලතීෆ් මහතා වැඩිදුරටත් කියා සිටියේ ප්‍රහාරයට පෙර දින ලද නිශ්චිත අනතුරු ඇඟවීම් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා තමන් දැනුවත් කළේ නම් කොළඹ නගරයේ වසා ත්‍රස්තවාදීන් අත්අඩංගුවටගෙන ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට පැහැදිලි හැකියාවක් පොලිස් විශේෂ කාර්ය බලකායට තිබූ බවයි. පාස්කු දින ප්‍රහාරය එල්ලවන අවස්ථාව වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය බහර අනදෙන නිලධාරිවරයාව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා ඊයේ පළමු වරට සාක්ෂි දීම සඳහා ජනාධිපති කොමිසම වෙත පැමිණියා. එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළේ ප්‍රහාරයක් පිළිබඳ ඉකුත් වසරේ අප්‍රේල් 4 වෙනි දින විදෙස් බුද්ධි අංශයෙන් ලබා දුන් මුල් පූර්ව දැනුවත් කිරීමේ තොරතුරු පිළිබඳව ඔබ දැන සිටියේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් ලතීෆ් මහතා කියා සිටියේ එවකට පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා තමන්ට යොමු කර තිබූ අදාළ තොරතුරු ඉකුත් වසරේ අප්‍රේල් 9 වෙනි දින 18:45ට පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයට ලැබී තිබූ බවයි. කෙසේ වෙතත් එම අවස්ථාව වන විට ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් මත තමන් විදේශගතව සිටි බව ලතීෆ් මහතා කියා සිටියා. අප්‍රේල් මාස 10 වෙනි දින තමන් යලි දිවයිනට පැමිණීමෙන් පසු කාර්යාලයට යාමට ප්‍රථම එවකට පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා අමතා සර් විශේෂ යමක් තියෙනවදයි විමසූ අතර එහෙම විශේෂ දෙයක් නැහැ යයි පූජ්‍ය ජයසුන්දර මහතා පිළිතුරු දුන් බව ලතීෆ් මහතා ප්‍රකාශ කළා. පසුව එදින කාර්යාලයට ගිය අවස්ථාවේ අදාළ විදේශ බුද්ධි තොරතුරු කෙරෙහි තම අවධානය යොමු වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ කොට්ටාශ පහර නිලධාරීන් මෙන්ම ප්‍රභු ආරක්ෂක අංශ හා ජනාධිපති සහ අගමැති ආරක්ෂක අංශවල සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද දැනුවත් කළ බව ලතීෆ් මහතා කියා සිටියා. එහිදී රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළේ අප්‍රේල් 10 වෙනි දින සිට අප්‍රේල් 20 වෙනි දින දක්වා වූ කාලය තුල ඔබට පොලිස්පතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා හමු වූ අවස්ථාවක අප්‍රේල් 4 ලද පූර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරු සාකච්ඡාවට ලක් වූයේද යන්නයි.
එහිදී තමන් සේවයේ යෙදී සිටියේදී භාවිතා කළ සතහන් පොත පරීක්ෂාවට ලක් කළ ලතිෆ් මහතා ප්‍රකාශ කළේ ඉකුත් වසරේ අප්‍රේල් 11 වෙනි දින පැවති මද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳ සාකච්ඡාවකදී තමන් එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හමු වූ අතර එදිනම පසුරුවේ වැඩිදුර සාකච්ඡාවකට පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා හමු වූ බවයි. කෙසේ වෙතත් අදාළ හමුවීම් දෙක තුලදීම අප්‍රේල් 4 ලද බුද්ධි තොරතුරු පිළිබඳ කිසිදු වචනයක් පොලිස්පතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා තමන් සමග සාකච්ඡා නොකළ බව පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අනදෙන නිලධාරී සඳහන් කළා. කෙසේ වෙතත් ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි දෙමින් ලතිෆ් මහතා කියා සිටියේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශ බුද්ධි අංශයකින් ලද තොරතුරු සහ ඒ වන විට රාජ්‍ය බුද්ධි සේවය සහ මෙරට වගකිය යුතු නිලධාරීන් සතුව පැවති තොරතුරු පිළිබඳ තමන් නිසි ලෙස දැනුවත් කිරීමක් සිදු නොවූ බවයි. එහිදී ඔහු කියා සිටියේ අප්‍රේල් 21 පස්සේ තමයි STF එකට තොරතුරු එන්න පටන් ගත්තේ. ඇයි 21 පස්සේ පොලිස්පතිවරයාට විශේෂ කාර්ය බලකාය ගැන විශ්වාසයක් තිබ්බනම් ඇයි තොරතුරු මාත් එක්ක බෙදාගත්තේ නැත්තේ? අනිත් අයට සහරන්ලා ගැන කලින් විස්තර තිබ්බා. මම සහරන් සහ අන්තවාදී කණ්ඩායම් ගැන විස්තර දන්නේ බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ. ජාතික ආරක්ෂක කවුන්සිලයට අපි කැඳවුවම. එතකම් මම දන්නේ නැහැ. මට ආවේ විදේශ බුද්ධියකින් කළ පළමු දැනුවත් කිරීම විතරයි. ඒ ලිපියේ තිබ්බේ හරිම සීමිත තොරතුරු. නමුත් රාජ්‍ය බුද්ධි සේවයේ ජාතික බුද්ධි ප්‍රධානියා සහ පොලිස්පති අතර මීට වඩා ගොඩක් තොරතුරු හුවමාරු වෙලා තිබෙනවා. ත්‍රස්තවාදී කණ්ඩායමේ නම සම්බන්ධතා ගැවසුණු ප්‍රදේශ ආදී විස්තරාත්මක තොරතුරු මට ඒ ලිපිවල ආවේ නැහැ. මුලදී ආරක්ෂක කවුන්සිලයට අපිව කැඳවීමක් කළා. සාගල රත්නායක සහ රංජිත් මද්දුම් බණ්ඩාර නීති හා සාමය අමාත්‍යාංශයේ බහරව සිටියේදී මම ඔවුන්ගෙන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියා අපිව ආරක්ෂක කවුන්සිලයට කැඳවන්න කියලා. නමුත් කැඳවීමක් කළේ නැහැ. මට අප්‍රේල් 9 ඒ තොරතුරු දුන්නා නම් දවස් 13ක් තිබ්බා STF එක දාලා විශේෂ මෙහෙයුමක් කරලා මේ ප්‍රහාරය වළක්ව ගන්න. 20 හවස මම නිලන්තට කතා කරලා 16 වෙනිදා බෝම්බ පුපුරවා කළ අත්හදා බැලීම ගැන කියද්දිත් නිලන්තට හෙට හෝ ඊට කලින් ප්‍රහාරයක් සිදු වෙනවා කියලා නිශ්චිතව තොරතුරු ලැබිලා තියෙනවා. 20 වෙනිදා තොරතුරු ගැන කිව්වනම් මම කොළඹ සහ බස්නාහිර පළාත සීල් කරනවා. එක්කෙනෙක් දෙන්නෙක් කොටු කරගත්තා නම් මේ ප්‍රහාරය ව්‍යර්ථ කරන්න තිබුණා. 20 වෙනිදා තොරතුරු ගැන ඇයි මාව දැනුවත් නොකළේ කියන එක අදටත් මට ප්‍රහෙලිකාවක් යයි පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු අනදෙන නිලධාරී MR ලතිෆ් මහතා ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි දෙමින් ප්‍රකාශ කළා. මත්කුඩු මත්පැති සහ කේරළ ගංජා ළඟ තබාගත් පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගාල්ල තෙලිකඩ හොරගම්පිටිය ප්‍රදේශයේදී. ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අවස්ථාවේ උන් සතුව තිබූ මත්කුඩු මත්පැති සහ කේරළ ගංජා පොලිස් භාරයට ගැනුණා. වැටලීම සිදු කළේ තෙලිකඩ පොලිසියට ලද තොරතුරක් මතයි. සැකකරුවන් කෑගල්ල මහනුවර කොළඹ මැදිරිගිරිය ඇතුළු ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් සතුව තිබූ මුදල් ජංගම දුරකථන ඇතුළු උපකරණ රැසක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා. ග්‍රෑන්ඩ් පාස් පොලිසියේ දූෂණ මර්දනාංශයේ තොටළඟ බේකරියවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 84ක් සමග පුද්ගලයෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැටලීම සිදු කෙරුණේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාසයට ලැබුණු තොරතුරකට අනුවයි. සොයාගත් හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂ 9ක් වන බවයි පොලිසිය පවසන්නේ. හෙරොයින් ග්‍රෑම් 5ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3ක් සමග දෙදෙනෙකු මීගොඩ පොලිසිය අද අත්අඩංගුවට ගත්තා. හෙරොයින් ග්‍රෑම් 5ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණේ හබරකඩ ප්‍රදේශයේදී. අනෙක් පුද්ගලයා බටවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. වැල්ලවාය ඌව කුඩා ඔය 37 කණුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් සමග පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගැනුණා. ඒ බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සැකකරු කුඩාඔය ප්‍රදේශයට මද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන ජාවාරම්කරුවෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ. ඔහු සතුව හෙරොයින් මිලිග්‍රෑම් 480ක් තිබූ බවයි පොලිසිය පවසන්නේ. වෙන්නපුව බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ නිවසක සංගවා තිබූ පතරම් තුවක්කුවක් සහ ආයුධ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගනු ලැබුවා. ඒ අතර විදේශීයව නිෂ්පාදනය කළ කඩු 5ක් මෙරට නිෂ්පාදිත කඩුවක් රම්බෝ වර්ගයේ පිහි 5ක් ඊයම් බෝල 6000ක් දවනවා. 22 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2025 වන විට සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 10ක ආදායමක් ලබා ගැනීමේ ඉලක්ක සපුරා ගැනීමට ක්‍රියා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ලෝක සංචාරක දිනයට සමගාමීව පැවති සැමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානයේ ලෝක සංචාරක දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ සැප්තැම්බර් 27 වෙනිදායි. ප්‍රථම වරට ලෝක සංචාරක දිනය සැමරුවේ 1980 දී. සංචාරක කර්මාන්තය හා ග්‍රාමීය සංවර්ධන යන්න මෙවර තේමාවයි. ලෝක රැකියාලාභීන් අතරින් 10% නියෝජනය කරන්නේ සංචාරක කර්මාන්තයයි. ජාත්‍යන්තර ප්‍රජාව තුළ සංචාරක ව්‍යාපාරයේ භූමිකාව පිළිබඳව අවබෝධය නන්වාලීම මෙම දිනේ අරමුණයි. ජාත්‍යන්තර සංචාරක දින සැමරුම මෙවර පැවැත්වුණේ මහනුවරදී. එය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඒ පැවැත්වුණේ මහනුවර මාතරේ හා නුවරඑළිය දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයකට සමගාමීවයි. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දිනුම් අමුණුගම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් වූගමගේ සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. සංචාරක ශේෂ්ත්‍රය හරහා විදේශිකයන් මිලියන 7ක් ලංකාවට ගේන්න ඇමරිකානු ඩොලර් බිලියන 10ක ආදායමක් රට තුලට ගෙන්නන්න 2025 වෙනකොට බලාපොරොත්තුව තිබුණා. අපි ඒ බලාපොරොත්තු අතහැරලා නැහැ. අපි ඒ බලාපොරොත්තු ඉටු කරන්න ඉලක්ක කරගෙන වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ශ්‍රී ලංකා is a COVID free country කියන මතය ලෝකේ පුරා තියෙන COVID වසංගතයේ පාලනයත් එක්ක ගුවන් තොටුපළවල් විවෘත කරපුවාම ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීමේ වැඩිවීමක් ඇති වෙයි කියලා අපි විශ්වාස කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ජාත්‍යන්තර සංචාරක දිනයට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. වත්මන් ලෝකයේ දෙස බලන විට ලෝක ආර්ථිකයට ඍජු බලපෑමක් සංචාරක කර්මාන්තයෙන් එල්ල කරන බව පැහැදිලි. මේ ශ්‍රී ලංකාවටද පොදු වූ කරුණක්. COVID-19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේ සංචාරක කර්මාන්තයට සිදු වූ බලපෑම අතිමහත්. එම තත්ත්වයේ තේරුම් ගනිමින් සංචාරක කර්මාන්තයේ ආශ්‍රිත ප්‍රවර්ධනයෙන් රටේ ආර්ථිකයට ඉන් ලැබෙන දායකත්වයේ ඉහළ නැන්වීමට රජයක් ලෙස කටයුතු සැලසුම් කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පණිවුඩයේ දැක්වෙන්නේ. 2017 වසරේ දෙසැම්බර් මාස එංගලන්තයේ සිට නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද අපද්‍රව්‍ය බහලුම් 260න් 21ක් නැවත හරවා යැවීමට ශ්‍රී ලංකා රේගුව ඊයේ පියවර ගත්තා. ඒ නීතිපතිවරයාගේ අවසරයකට අනුවයි. මේ අන්දමින් අපද්‍රව්‍ය බහලුම් ප්‍රතිනැවගත කිරීම දකුණු ආසියානු කලාපයේ සිදු වූයේ ප්‍රථම වරටයි. අපද්‍රව්‍ය බහලුම් 242 ප්‍රතිනැවගත කිරීමට අදාළව අධිකරණයේ නියෝගය ලැබී ඇතැයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළා. බහලුම් 112ක් කොළඹ වරායේ ගබඩා කොට තිබෙනවා. අනෙකුත් 130 කටුනායක ආයෝජන කලාපයේ වෙත ගෙන ගොස් ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසනවා. රේගු නීති උල්ලංඝනය කරමින් මෙරටට ගෙන්වූ මෙම බහලුම් වල ඇත්තේ නිවාසවලින් ඉවතන ලද නාගරික අපද්‍රව්‍යයි. ඒවා එංගලන්තයෙන් මෙරටට එවීමට පෙර අවසර ගත යුතුව තිබුණද එසේ කර නැහැ. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පවත්නා ජාත්‍යන්තර සම්මුතියක් වන බාසල් සම්මුතිය යටතේද අදාළ ද්‍රව්‍ය එවීමට පෙර රටින් අවසර ගැනීම සිදු කළ යුතුයි. මෙම අපද්‍රව්‍ය මෙරටට එවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සමාගම් වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් එංගලන්තයේ මව් සමාගම සමග සාකච්ඡා කර දඩ මුදලක් අය කර ගැනීමට ක්‍රියා කරන බවත් ශ්‍රී ලංකා රේගුව පවසනවා. දැන් අපිට ඇත්තටම අවස්ථාවක් තිබෙනවා බහලුම් 21 යැවීම මගින් ඉතිරි බහලුමුත් යැවීම සඳහා ගරු අධිකරණය විසින් ඒ සඳහා අවසරය ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා රේගුවේ නීති කටයුතු යම්කිසි ප්‍රමාණයක් තව සිදු කර යුතු තිබෙනවා. ඒ අවසන් වූ වහාම ඉතුරු බහලුම් 242ක් යැවීමට අනිවාර්යයෙන්ම අවසර ගන්නවා. විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් පළ කළ අදහස් කිහිපයක් දැන්. 19 නිසා තමයි රට අරාජික වුණේ. අපි දැක්ක ජනාධිපතිට අගමැතිට එකට වැඩ කරන්න බෑ 19 සංශෝධනයත් එක්ක. ස්වාධීන කොමිෂන් සභා කියා ගන්නා ස්වාධීන කොමිෂන් සභාවල නියෝජිතව පත් කිරීම කරේ දේශපාලනය හරහා. එහෙම පත් කරපු අය කටයුතු කර ඔවුන්ගේ නියෝජනය කරන දේශපාලන පක්ෂය හෝ සංවිධානවල උමනාව එපාකම් ඉටු කරන්න. විපක්ෂයට ඕනිකම තියෙන්නේ 19 රැක ගන්න. එතකොට ජනාධිපතිටත් අගමැතිටත් වැඩ කරන්න බැරි වෙනවා. තවත් රට අරාජික වෙනවා. 3-2 බලයක් ලබා දීපු ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න අපි කටයුතු කරන්න. මේ සංශෝධනය හරහා බලාපොරොත්තු වෙන්නේ 1978 ජයාර් ජයවර්ධන ව්‍යවස්ථාවේ තිබුණු ඒ බලතල නැවත විධායකයට ලබා දීම. ඒ තුලින් ව්‍යවස්ථාදායකයට ලබා දුන්නු බලතල විශාල වශයෙන් අඩු වෙනවයි කියන එක පැහැදිලි. උසාවියේ මේ පනත පිළිබඳව අභියෝගයට ලක් කරනවා. පැත්සම මගේ නමින් ඉදිරිපත් වෙනවා. එන සඳ වෙනකොට. පෙස්සන් ඕන කෙනෙක්ට ගහන්න පුළුවන්. ඒතොර අධිකරණය තීන්දුව කරයි. ජනමත විචාරණයක් තියන්න ඕනේද නැද්ද කියන එක නියත වශයෙන්ම අපි දන්නවා. සිව්වැනි සංශෝධනය සඳහා ඒ කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ ජනමත විචාරණයකට යන්න නෙමෙයි. ඒක නිසා 20 වෙනි සංශෝධනය අධිකරණයෙන් ඒකට අවස්ථාව ලබා දුන්නාම නියත වශයෙන්ම ඒක සම්මත කරගන්න කටයුතු කරනවා. අපි මේ රටට අහිතකර ජනතා විරෝධී අධිකරණයට හිස නොනමන කිසිම තීන්දුවක් අපි ගන්නෙ නැහැ. ඒ සියල්ලට අනුගතව තාම ප්‍රජාතන්ත්‍රවාදීව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින්ගේ සහයෝගයෙන් රටේ ඉදිරි ගමනට බාධාවක් වෙලා තිබෙන 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලුකාරීතන ඉවත් කරනවා කියන කාරණය ජනතාවට දුන්නු පොරොන්දුවක් ඉෂ්ට කරන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා. හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. කොහිලවත්ත වැල්ලම්පිටියේ පදිංචි සීතා රෝහිණී මහත්මිය ඊට මනා ආදර්ශයක්. මහා පරිමාණයෙන් විහිදුණු භූමියක් නැති වුණත් ඇය සතු පුංචි ඉඩකඩේ අපූරු ගෙවත්තක් නිර්මාණය කරලා තියෙනවා. ගෙවත්තක් සකස් කරගන්න හිතාගෙන ඉන්නවා නම් ඇය ඔබට හොඳ ආදර්ශයක් වෙන්න හොඳ ශක්තියක් වේවි.
මහල් 3කින් යුත් මේ ගොඩනැගිල්ලේ ඉහළ මාලය වර්ග අඩි 160ක පමණ ප්‍රමාණයකින් යුක්තයි. දැඩි අවරශ්මිය සහිත කොන්ක්‍රීට් තට්ටුවක් කොළ පැහැයෙන් බබලවන්න මේ දිරිය කාන්තාව සමත් වෙලා. ඇය ඊට මුල පුරන්නේ දශක 2කට පෙර. දිගු කාලයක් ගෙවී ගියත් ඇයගේ උත්සාහය මහන්සිය හා කැපවීම නිසා අද සාර්ථක ප්‍රතිඵල නෙලාගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා දුන්න බීජ වර්ගයකින් තමයි මම මේ වගාව ආරම්භ කළේ. දැනට අවුරුදු 20කට විතර ඉහත කාලේදී. ඒ පටන් අරගෙන ඒක කරගෙන යනකොට ටික සාර්ථකත්වයේ දකින්නකොට මට ආස හිතුණා මේක දිගටම පවත්වාගෙන යන්න. නිවසේ පරිභෝජනයට මෙන්ම වෙළඳ පොළ ඉලක්ක කර භෝග රසක් මේ ගෙවත්තේ වගා කර තිබෙනවා. භූමිය තියාගෙන වගා නොකරන පිරිස් ඉන්න මේ කාලේ සීතා මහත්මියගේ ගෙවත්ත හැම කෙනෙකුටම ආදර්ශයක්. ඇය පවසන්නේ මේ වගාව මහත් මානසික සුවයක් බවයි. පැළබඳුන් ගත කිරීම සඳහා යොදාගෙන තියෙන්නේ ඉවත දමන දෑ. වගාව වස විසින් තොරයි. පොහොර නිපදවා ගන්නේ ඇය විසින්මයි. මේවට දාන්නේ කොම්පෝස් පොහොර පමණමයි. කොම්පෝස් බැරල් 5කින් මම පොහොර සකස් කරනවා. ඒ පොහොර මම අලවිත් කරනවා. ඊට අමතරව මම දියර පොහොර බැරල් එකක් වෙනම සකස් කරලා තිනවා. සීතා මහත්මිය වගාවේ නිරත වුවද ඇයට ගැටලු නැතුවම නොවේ. ප්‍රධානතම ප්‍රශ්නය සතුන්ගෙන් භෝග වගාව ආරක්ෂා කර ගැනීමයි. ඒ සඳහා ඇයට දැල් ආවරණයක් අවශ්‍ය වී තිබෙනවා. අද රතුඑලිය ඇල්ලවෙල කනිෂ්ඨ විද්‍යාලය. මේ 2020 වසරේ හක්මන කලාපයේ වයස අවුරුදු 16න් පහළ දැල්පන්දු ශූරතාව දිනූ ක්‍රීඩිකාවන් පුහුණුවීම් සිදු කරන ආකාරයයි. ඔවුන් නිගුණම ලබන්නේ ඇල්ලවෙල කනිෂ්ඨ විද්‍යාලයේ. හක්මන කලාපයේ සියලු පාසැල්වලට අභියෝග කරමින් ශූරතාව දිනාගත්තද මෙම ක්‍රීඩිකාවන්ට ක්‍රීඩාවේ යෙදෙන්නට අවම පහසුකම් හෝ මෙම පාසැලේ නැහැ. නිත්‍ය පුහුණුකරුවෙකු නොමැතිව පාසැලේ ගණිතය විෂය භාර ගුරුවරයා මෙම දරුවන් ජයග්‍රහණය කරා මෙහෙවනු ලැබුවා. වැසී යාමට ආසන්න පාසලක් වන මෙහි වයස අවුරුදු 16ට අඩු දරුවන් සිටින්නේ 7 දෙනෙකු පමණයි. ඔවුන් සියලු දෙනාම දැල්පන්දු කණ්ඩායමේ සමාජිකාවන්. අනිත් ඉස්කෝලවලට වගේ අපිට ක්‍රීඩා භාණ්ඩ එහෙම ඉච්චර පහසුකම් තිබෙත් නෑ. කට්ට පොළවේ දුව ගොඩක් දුෂ්කරතාවෙන් තමයි අපි මේ පුහුණුවීම් කටයුතු කරේ. ක්‍රීඩා භාණ්ඩ අතර එක නෙට් බෝලයයි තියෙන්නේ. ඒකට හුලං ගහගා තමයි සෙල්ලම් කරන්නේ. කණුවල අර යට බාර එහෙම දිරලා කැඩිලා තියෙන්නේ. ආරක්ෂාව පැත්තෙනුත් බයයි. අවම පහසුකම් හෝ නොමැතිව ගල් බොරළු සහිත ක්‍රීඩාංගණයක පුහුණුවීම් කොට ඔවුන් මේ ජයග්‍රහණය ලබා ගන්නේ තම නොපසුබස්නා ධෛර්යයෙන්. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම බලධාරීන්ගේ යුතුයකමක් නොවන්නේද? ක්‍රීඩා අමාත්‍යතුමනි, අධ්‍යාපන අමාත්‍යතුමනි, ඔබටයි මේ රතු එළිය. විරාම යනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක්. දුන් පොරොන්දු ඉටු කරමින් සංවර්ධිත රටක් බිහි කළ හැකි අග්‍රාමාත්‍යවරයෙකු සහ ජනාධිපතිවරයෙකු වර්තමානයේ බිහි වී ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීමේ වැඩසටහන යටතේ ගම්පොළ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. දොළුව ලියන්දෙනිය මාර්ගය සහ පේරාදෙනිය දෙල්තොට මාර්ගය කාපට් කිරීම අද ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් දෙල්තොට මාර්ගයට වැය කරන මුදල රුපියල් මිලියන 3015ක්. දොළුව ලියන්දෙනිය මාර්ගය සඳහා රුපියල් මිලියන 45ක් වෙන් කර තිබෙනවා. මීට අමතරව තවත් කිලෝමීටර 46.3ක ග්‍රාමීය මාර්ග සංවර්ධනයට නියමිතයි. රාජ්‍ය මාත්‍ය අනුරාධ ජයරත්න මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. අතිගරු ජනාධිපතිතුමා බදුල්ල දිස්ත්‍රික්කයේ ඈත දුෂ්කර ගම්මානයකට ගිහිල්ලා ඒ ගම්මානේ පාර වහාම හදන්න කිව්වා. අමාත්‍යාංශ ලේකම්තුමා වගේ පහුවෙන්නම ඒ වැඩ කටයුතු ගිහිල්ලා බලලා අද ඉන්න මේ පාර හදන වැඩ පිළිවෙලට අපි අත ගහලා ඉවරයි. එදා අපි කිව්වේ වැඩ කරන රටක් හදනවා කියලා. ඊළඟ මත්තුවදරෙන් මේ රට රකින්නවා කියලා අපි පොරොන්දු දුන්නා. ඒක අකුරට ඉටු කරන ජනාධිපතිවරයෙක් සහ ආගමැතිවරයෙක් නාන්ඩුවක් මේ රටේ ජනතාව බිහි කරලා තියෙනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අලවිය සඳහා රුපියල් ලක්ෂ 15ක් වටිනා පොතක් ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රදර්ශනයේ අවසන් දවස අදයි. ඒ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ ජාතක රූපවාහිනී සංජීවනී නාවලගේ. සාහිත්‍යයෙන් පිරිපුන් මිනිසුන් රටකට සම්පතක්. 22 වන වරට මෙවර සංවිධානය කර පොත් ප්‍රදර්ශනයත් ඉතාමත්ම සාර්ථකව පැවැත්වුණා. අද එහි අවසන් දිනය.
මේ භූමියේ සැරිසරපු අපිට දැනගන්න ලැබුණ විශේෂිත වූ කාරණාවක්. ඒ තමයි ලක්ෂ 15ක් වැනි මිලකට අලෙවි කරන්නට තබා තිබෙන පොතක් සම්බන්ධයෙන්. ඉතින් අපේ කණ්ඩායම හිතුවා ඇත්තටම මේ පොත මොකක්ද? මේ පොතෙහි අන්තර්ගතය මොකක්ද කියන කාරණාව හොයාගෙන යන්න. මෙය සාමාන්‍යයෙන් පිටු 20000ක් පමණ තිබෙන කිලෝ 45ක් බර අවුරුදු 65ක් පමණ කාලයක් සිට ලී කුවන් යූ තුමා විසින් ලෝකෙට මුදා හරින ලද ලැබුම් සම්භාරය සහ තමාගේ රට නිර්මාණය කිරීම සඳහා ලබාගත් එක විවස්ථා සහ නීති පිළිබඳව හදාරන්න පුළුවන් සියලුම රාජ්‍ය නායකින් සතුව මේ දවස්වල කතා වෙන පොතක් ඩොලර් 6000 සිට 7800 දක්වා මුලකට මා සතුව තිබෙනවා. වඳුරන් සහ රිලවුන් නිසා අම්පාර අඩාලච්චේන ගෝනවත් ඇතුළු ගම්මාන රැසක ජනතාව පීඩාවට පත්ව සිටිනවා. අප වාර්තාකරු පවසන්නේ මේ දෛනික ජන ජීවිතයට බාධාවක් වී ඇති බවයි. අවට ගංගා ආශ්‍රිත කැලෑබද ප්‍රදේශවලින් ගම්වදින වඳුරන් සහ රිලවුන් වගාවලට මෙන්ම නිවාස හා කාර්යාලවලටද හානි සිදු කරනවා. මෙම තර්ජනයට ලක්ව සිටින්නේ රහුමානියාබාද්, මීනෝඩේ කට්ටු, ඔළුවිල්, පාලම්මුනේ, අශ්ෂෆ් නගර, ආලන්කුලන්, මිලාත් නගර සහ සාම්පු නගර යන ගම්මානවල ජනතාවයි. කාන්තාවන් සහ දරුවන් වඳුරන් සහ රිලවුන්ගේ සපා කෑම්වලටද ලක්ව ඇති බවයි ජනතාව පවසන්නේ. එම සතුන් නිවාසවල ඇති ආහාර පාන මෙන්ම ඇඳුම් පැළඳුම්ද රැගෙන යනවා. මෙම තර්ජනයට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි එම ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. රුපියල් ලක්ෂ 400ක් වටිනා රත්තරන් තොගයක් සමග පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගැනුණා. සැකකරු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පුත්තලම මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේ. සැකකරු අත්අඩංගුවට ගැනුණේ පුත්තලම දළුව ප්‍රදේශයේදී. වැටලීම සිදු කළේ පුත්තලම පොලිසිය විසින්. ඔහු මෙම රන් තොගය නීති විරෝධීව පුත්තලම කලපුව හරහා ඉන්දියාවට රැගෙන යාමට සැලසුම් කළ බවටයි සැක කෙරෙන්නේ. කිලෝ 4.5ක බරින් යුතුණු රන් කැබලි හා රන් ගුලි ඒ අතර වනවා. සැකකරු නාගවිල්ලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ජාතික හා ජාත්‍යන්තර රළමත ලිස්සායාවේ තරගාවලිය අද පස්වරුවේ අවසන් වුණා. තරගාවලිය පැවැතුනේ අරුගම්බේ වෙරළ තීරයේදී. ක්‍රීඩා අමාත්‍යාංශයේ සංචාරක අමාත්‍යාංශයේ සහ පෞද්ගලික ආයතනයක් එක්ව තරගාවලිය සංවිධානය කර තිබුණා. ජාතික ශූරතාවලියේ පිරිමි අංශයේ තරග සඳහා ක්‍රීඩකයින් 67 දෙනෙකු සහභාගී වූ අතර එහි ජාත්‍යන්තර තරගාවලියට ක්‍රීඩකයින් 32 දෙනෙකු එක්ව සිටියා. ජාත්‍යන්තර කාන්තා තරගාවලියට සහභාගී වූ ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 14ක්. තරගාවලියේ කාන්තා ජාත්‍යන්තර අංශයේ පළමු ස්ථානයේ දිනාගත්තේ දකුණු අප්‍රිකාව නියෝජනය කළ නිකිටා රොබ් ක්‍රීඩිකාවයි. එහි දෙවන ස්ථානය එස්තෝනියා ක්‍රීඩිකාවක් දිනාගත් අතර තුන්වන ස්ථානයේ දිනාගත්තේ ශ්‍රී ලංකාවේ ඇන් සුනාරා ජයමාන්නයි. එහි පිරිමි අංශයේ ජය ශ්‍රී ලංකාවේ අසංක සංජීව දිනාගත්තා. දෙවන ස්ථානයේ ඉස්රායල් ක්‍රීඩකයෙකු දිනාගත් අතර තුන්වන ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමි වුණා. ජාතික අංශයේ පිරිමි ශූරතාව දිනාගත්තේ ලක්ෂිත මදුෂාන්. සංක සංජීව එහි දෙවන ස්ථානයත් ලසිත ප්‍රභාත් තුන්වන ස්ථානයත් දිනාගත්තා. ඒ සමගින් රාත්‍රියට අපේ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත් වෙනවා. ආයිබෝවන්.